නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපි හැමදෙනාම වාසනාවන්ත වුණා මේ මනුස්ස ජීවිතේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ව සරණ යන්න. බුදු සරණ ලබන්නට අපි වාසනාවන්ත වුණා. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ගැන පින්වතුනි, මේ මහා භද්‍රකල්පයේ 4 වෙනි සම්බුදුරජුන් විදිහට පහළ වෙච්චි අපේ අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. ඒක පුද්ගලස්ස පාතු භාවෝ භික්කවේ. මහණෙනි, එකම එක පුද්ගලයෙකුගේ පහළවීම මහතු චක්කුස්ස පහතු භාවෝ, මහත් වූ ඇසක පහළවීමයි. මහතෝ ඕභා සස්ස පාතු භාවෝ, මහත් වූ ප්‍රභාස්වර භාවයක පහළවීමයි. මහතෝ ආලෝකස්ස පහතු භාවෝ, මහත් වූ ආලෝකයක පහළවීමයි. කතමෝ ඒක පුද්ගලෝ, කවුද එකම එක පුද්ගලයා? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා කියන්නේ මේ ලෝකයට මහා ආලෝකයක්, මහා ප්‍රභාස්වර භාවයක්, ලෝකේම දකින්න ඇහැක් පහළ වුණා වගේ. පින්වතුනේ, තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ තේජස පරදවන වෙනත් තේජසක් නැහැ. බුදුරජාණන් වහන්සේ තේජස් 5කින් බැබළුණා. පළවෙනි තේජස තමයි සීල තේජස. ඊළඟ තේජස තමයි ගුණ තේජස. ඊළඟ තේජස තමයි ප්‍රඥා තේජස. ඊළඟ තේජස පින් තේජස. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණ ධර්ම තේජස. ඔය තේජස් 5න්ම බබලන මහා තේජාන්විත ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. ඒ නිසා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ තේජස් ගුණය ගැන තව තවත් සිත් පහන් කරගන්නට අද මේ දහම් කතාව ඔබට බොහෝ උපකාරී වෙයි. අද දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ මීට වර්ෂයකට ඉහතදී මිය ගිය පින්වත් කේ ගුණවතී මෑණියන්ට පින් අනුමෝදනා පිණිස නොම්බර 43 බෝගම්බර මහනුවර යන ලිපිනේ පදිංචි පින්වත් මොරටුවේ කුමුදුනී සිල්වා බාල දියණිය, ඒ වගේම ඩී පියසිරි සිල්වා පුතණුවන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා ඒක රාශී වෙලයි ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනේ, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ව බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්ට ලැබීම කියලා කියන්නේ අර කීවා වූ සියලු තේජස් වල තේජෝ ගුණය, ඒ තේජාවී ගුණය අපිත් ලැබුවා වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම මාත්‍රයකින් සම්බුදු තේජසේ මහිමය එයාගේ ජීවිතයට ලැබෙනවා.
ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට හිතට මහා සැනසුමක් උපදින්නේ ශ්‍රාවකයාට. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට ශ්‍රාවකයෙකුගේ හිතේ සියලු තැති ගැනීම නැති වියන්නේ ඇයි? ඒ තේජස ලැබෙන නිසා. බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට කෙලෙස් දුරු වී යන්නේ ඇයි? ඒ තේජස ලැබෙන නිසා. ඒ නිසා ඒ තේජසට උරුමකාරී මේ උරුමකම් කියන්න ලැබුණා කියලා කියන්නේ මේ මනුස්ස ජීවිතේ අපි මහා වාසනාවන්තයි. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ තේජස කියලා කියන්නේ ඒ තේජස ශ්‍රාවක සංගරුවන තුලිනුත් දකින්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ කියන මහෝත්තම ශාස්ත්‍රූන් වහන්සේ සීල තේජසින්, ගුණ තේජසින්, ප්‍රඥා තේජසින්, පුණ්‍ය තේජසින්, ධර්ම තේජසින් බබලනකොට ශ්‍රාවක සංගරුවනත් තමන්ගේ ජීවිතය තුළ සීලය උපදව ගන්න, ගුණය උපදව ගන්න, ප්‍රඥාව උපදව ගන්න, පින උපද්ද ගන්න තමන්ගේ ජීවිතේ ධර්මානුකූලව ගත කරන්න මහන්සි ගත්තනේ. ඒ මහන්සි ගන්නකොට ඒ කාලේ වුණා සිද්ධියක් මෙහෙම. භික්ෂුන් වහන්සේලා ඊටාම සංවරව පිණ්ඩපාතේ වැඩම කරනකොට එක බ්‍රාහමණෙක් හිටියා. මේ බ්‍රාහමණයා භික්ෂුන් වහන්සේලා ගැන හරි පැහැදීමෙන් යුක්තයි. ඒ බ්‍රාහමණයා නිතරම භික්ෂුන් දැක්ක ගමන් කියනවා ආන්න රහතුන් වඩිනවා. මෙන්න රහතුන් වඩිනවා. රහතුන්ට වැඳපල්ලා. රහතුන්ට දානි පූජා කරපල්ලා කියලා මේ බ්‍රාහමණයා හරි සන්තෝෂෙන් කෑ ගහනවා. එයාගේ තිබුණ ප්‍රීතිය, එයාගේ තිබුණ ප්‍රසාදේ. සාමාන්‍ය භික්ෂුවක් දැක්ක ගමන් රහතුන් කියලා තමයි මෙයා කියන්නේ. පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේලාට මේක හරි හිතට කුකුසක් වුණා. ඒ තමන් රහතන් වහන්සේලා නෙමෙයි. හැබැයි මේ බමුණ කියනවා මේ රහතුන්ට දන් පූජා කරපල්ලා. මේ රහතුන්ට වැඳපල්ලා. එතකොට මිනිස්සු ඉක්මනට වදිනවා. මිනිස්සු ඉක්මනට දානේ පූජා කරනවා. භික්ෂුන් වහන්සේලාට මේ ගැන කුකුස් ඇති වෙලා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියා හිටිය අනේ ස්වාමීනි අපි රහත් වෙලත් නැහැ. අර අසුවල් බමුණා අපට රහතන් වහන්සේලා කියලා හැමතිස්සෙම මෙහෙම කතා කරනවනේ. ස්වාමීනි අපි කොහොමද මේක විසඳගන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාරනවා මහණෙනි ඒ රහතන් වහන්සේලා කියන ආමන්ත්‍රණය ඒ පැවරීම ඔබ ඉවසුවද? අනේ නෑ ස්වාමීනි මේක ඉවස ගන්න බැරුව තමයි කිව්වා මේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ ඊටකට දේශනා කළා මහණෙනි ඔහු තමන්ගෙම හිතේ තියෙන ප්‍රසාදය නිසා සංගරුවනේ ගුණ සිහි කරලා ඔක කියන්නේ. ඔබේ මෙහෙවීමකින් නෙවෙයි. ඔබ නෙවෙයි ඔහුට කිව්වේ අපිට රහතන් වහන්සේලා කියලා කියාපන්. ඔබ නෙවෙයි මේ පුද්ගලයාව දැනුවත් කළේ මම රහතන් වහන්සේ නම මට රහතන් වහන්සේ කියලා කතා කරාපන් කියලා. දැන් අද වෙනකොට අපිට දකින්න ලැබෙන්නේ ඇතැම් මේ උඩඟු සිත් ඇති ලාභ සත්කාර කැමති ඇතැම් පැවිද්දෝ ඉන්නවා තමන්ට රහතුන් කියාගත්ත නමටත් දාගන්නවා ඉස්සරහින් රහතන් වහන්සේ කියලා. ඉතින් එහෙම අද දකින්න ලැබෙන්නේ එහෙම මෙහෙවීමක් නෙවෙයිනේ මේක. අර මිනිස්සයා තමන්ගේ හිතේ තිබුණු ප්‍රසාදෙට මේ භික්ෂුන්ට කිව්ව රහතන් වහන්සේ කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මහණනි ඔබේ මෙහෙවීමක් නැත්තම් ඔබ මෙසේ අපව අමතත්වා කියලා ඔබේ හිත තුල කැමැත්තක් නැත්තම් ඒ කතා කිරීම මාත්‍රයකින් කවදාවත් ඔබේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ කිව්වා. අනික මහණෙනි ඔබට රහතන් වහන්සේ කියලා කවුරු කතා කළ පමණින් ඔබ රහත් වෙන්නේත් නැහැ. ඔබට රහතන් වහන්සේ කියලා කතා නොකළ පමණින් ඔබ රහත් නොවී ඉන්නෙත් නැහැ. ඒ නිසා වචනයක් සම්බන්ධයෙන් කලබල වෙන්න එපා කිව්වා. බලන්නේ මෙහෙවීම තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වය කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ මේ භික්ෂුන් වහන්සේලාගේ අභ්‍යන්තර ජීවිතය දිහා බලලා ඒ භික්ෂුන් වහන්සේලාට ගැළපෙන විදිහට ලස්සන දහම් අවවාදයක් කළා ගාථාවෙන්. ඒ ගාථාව අන්තර්ගත වෙනවා ධම්මපදයේ 26 වෙනි වර්ගයේ බ්‍රාහ්මණ වර්ගය. අවසාන වර්ගය. ඒ බ්‍රාහ්මණ වර්ගයේ පළවෙනි ගාථා රත්නය ධම්මපදයේම ගාථා විදිහට ගත්තොත් පින්වතුනි මේ 383 වෙනි ගාථාව.
ආයේ ටික දවසයි ඔබට මේ ධම්මපදයේ දේශනා ශ්‍රවණය කරන්න තියෙන්නේ. ඉතින් පින්වතුන්ට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. ධම්මපදයේ ගාථා 300 ගානකට වඩා මේ වැඩසටහනත් එක්ක එක දිගට එකතු වෙලා හිටපු පින්වතුන්ලා මේ වෙනකොට සජ්ජායනා කර කර ඉගෙන ගත්තා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ ගාථාව පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා. අපි සජ්ජායනා කරමු. චින්ද සෝතං පරක්කම්ම කාමේ පනුද බ්‍රාහ්මන සංඛාරාණං khයං ඤත්වා අකතඤ්ඤෝ සි බ්‍රාහ්මන බලවත් ලෙස වීරියගෙන තණ්හා සැඩ පහර සිඳියු වස්තුකාම කෙලෙස් කාම සියලු කාම බැහැර කරව් ලොව හටගත් හැම දෙයක්ම නැසෙනා බව නුවණින් දැන නිකෙලෙස් බමුණනි හැම දෙන අමනිවනම පසක් කරව්. බලන්න බුදු කෙනෙක්ගේ ප්‍රඥා තේජස, බුදු කෙනෙක් ළඟ තිබුණු ප්‍රඥා තේජස ඒ භික්ෂුන්ගේ ජීවිතය දිහා හොඳට බලන මේ ගාථාව වදාරනකොට ඇත්තටම අර භික්ෂුන් රහතුන් බවට පත් වුණා. ඒ භික්ෂුන්ගේ හිතේ අභ්‍යන්තරයේ තියෙන කුසල ධර්ම වේගින් වැඩි ගියා. චින්ද සෝතම් පරක්කම්ම මේ තණ්හා සැඩ පහර මහණෙනි සිඳලන්ට කාමේ පනුද බ්‍රාහ්මන වස්තුකාම ක්ලේශකාම කියන කාමයන්ට ඇලුණු හිතෙන් ගැලවෙන්න සංඛාරාණං khයං ඤත්වා ලෝකේ හටගත්ත හැම දෙයක්ම නැසී වෙනසෙන බව දැනගෙන අකතඤ්ඤූසි බ්‍රාහ්මන මේ සංසාර ගමනට මේ සසර ගමනට කෙලෙහි ගුණ සලකන්ට යන්න එපා. කෙලෙස් වලට කෙලෙහි ගුණ සලකන්ට යන්න එපා. ඉක්මනට මේකෙන් නිදහස් වෙන්න කියනකොට අර භික්ෂුන් නිදහස් වුණා. බලන්න බුදු කෙනෙක් වැඩ හිටපු කාලේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ තිබුණු ඒ බුදුරජාණන් වහන්සේගේ තේජස් බලයෙන් තිබුණු රැකවරණෙනේ. අදට රැකවරණයක් තියෙනවා. අපි අදත් බුදුරජාණන් වහන්සේ සිහි කරද්දී අපට රැකවරණේ ලැබෙනවා. බුදුරජුන්ගේ ධාතු වන්දනා කරද්දී රැකවරණේ ලැබෙනවා. බුදුරජුන් වන්දනා කරද්දී රැකවරණේ ලැබෙනවා. බෝධීන් වහන්සේ වන්දිද්දී රැකවරණේ ලැබෙනවා. ඒ නිසා අදට රැකවරණයක් තියෙනවා. නමුත් ඒ කාලේ තිබුණු රැකවරණේ මීට වඩා ගොඩාක් ප්‍රබල එකක්. එක අවස්ථාවක භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළා 39ක්. මේ 39 භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහට මෙහෙම එනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අඳුනගෙන ඉවරයි. මේ භික්ෂුන්ගේ මේ දුර්වලතා තිබේ, මේ දක්ෂතා තිබේ. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට ඒ වාඩි වෙච්ච ආසනයේම අරහත්ත්වයට පත්වීම පිණිස හේතු වෙන ධර්මයක් දේශනා කළ යුතුයි කියලා කල්පනා කළා. ඒ වෙලාවේ එතන සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාරිපුත්තේනි නිවනට උපකාරී වෙන ධර්ම දෙකක් තියෙනවා. යම්කිසි කෙනෙක් නිවනින් සැනසීම පිණිස හේතු වෙන ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක පුරුදු කරන කෙනා නිවනින් සැනසෙනවාමයි සාරිපුත්තේනි. මොනවද ඒ ධර්ම දෙක? ඒ ධර්ම දෙක තමයි සමාධි භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම වදාරලා ලස්සන ගාථාවක් දේශනා කළා. දැන් මේ ගාථාව ඉලක්ක වෙන්නේ සම්පූර්ණයෙන් අර භික්ෂුන් 39ට. බලන්නේ ගාථාව. යදා ද්වේසු ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මනෝ අතස්ස සබ්බේ සංයෝගා අත්තං ගච්ඡanti ජානතා යම් කලක මේ දහම් දෙක තුලින් ඊතර වී ගිය විට දිසසරින් එවිට නිකෙලෙස් ඒ බමුණු තෙම සියලු කෙලෙසුන් හායෙදෙන දේ
අවබෝධයෙන් යුතුවම නිමාවකටම පත් කරන්නේ. සමත විදර්ශනා කියන දෙක යම් කෙනෙක් දියුණු කළොත් ආන් ඒ කෙනා තණ්හාවෙමුත් නිදහස් වෙනවා, අවිද්‍යාවෙමුත් නිදහස් වෙනවා. ඒ කෙනා සසරින් නිදහස්. ධර්ම තේජස් ඇති බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාරනකොට අර භික්ෂූන් 39ම ඒ ආසනයේදී රහතන් වහන්සේලා බවට පත් වෙනවා. ඒ තමයි බුදුරජුන්ගේ දහම් තේජස. මෙහෙම දහම් තේජස් ඇති බුදුරජාණන් වහන්සේ ළඟටත් ඇතැන් අවස්ථාවල වසවර්ති මාරයා පැමිණිලා බුදුරජුන්ගේ තේජස නොදැන බුදුරජාණන් වහන්සේව රවට්ටන්න හිතුවනේ. එක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියට මාරයා පැමිණියා. මනුස්ස වේශකින් ආවේ. ඒ පැමිණිලා මේ මාරයාට ඕන උනේ අවුලක් හදන්න. අවුලක් හදන අදහසින් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. ස්වාමීනි, එතෙර කියලා කතාවක් අහන්න ලැබෙනවනේ. ඔබ වහන්සේලාත් නිතර කියනවනේ එතෙර කියලා එක. මොකද්ද ඔය එතෙර කියලා කියන්නේ? එතෙර කියයි මෙතර කියයි. මොකද්ද මේකේ තේරුම? මෙහෙම ඇහුවා. දැන් මේ මාරයාට ඕනේ මෙතන අවුලක් හදන්න. අවුලක් හදන අදහසින් ඇතැම් වෙලාවට සාසනික වචන විවේචනය කරනවා දකින්න ලැබෙනව නේද පින්වතුන්ලාට? හොඳට තේරුම් ගන්න. මාරාවේශ වලින් තමයි සාසනික වචන විකෘත කරන්නේ. ඔන්න අනිච්ච කියන වචනේ විකෘති කළා කාලය. ඇතැම් වෙලාවට පින්වතුන්ලාට දකින්න ලැබෙන්නේ නැති. ධ්‍යාන විවේචනය කරා කාලය. මාරාවේශ. මාරයාගේ අල්ලේ නටන අය. මාරාවේශ වලින් එහෙම විකෘති හදන ඇතට මිනිස්සුන්ට අවුල් වෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට මාරයා ආවේ අවුලක් හදන්න. එළ ඇහුවා මේ ඔබ වහන්සේලා ඊතර කියනවා මෙතර කියනවා. මොකද්ද කියලා ඇහුවා මේකේ තේරුම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මාරය ඔහේ මේ ඊතර ගැන දැනගන්න ඇවිල්ලා ඔහෙට එකකින් ඇති ඵලෙ මොකද්ද? ඊතර කියලා කියන්නේ ඔහෙට අදාළ එකක් නෙමෙයි. ඊතර කියලා කියන්නේ වේත රාගී මුනිවරුන් විසින් ලබා ගන්නා තැන. ඊතර කියන්නේ මාරේ නිවනටයි. අන්න එහෙම වදාරලා බුදුරජාණන් වහන්සේ මාරයා ඉදිරියේ මෙන්න මේ ගාථාවෙන් උත්තරේ දුන්නා. යස්ස පාරං අපාරං වා පාරාපාරං විජ්ජති වීතද්දරං විසංයුත්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං. යමෙකු තුල එතරක් හෝ මෙතරකුත් නොතිබෙයි නම් එතෙර මෙතෙර යන කිසිවක් මම මගේ අයිගත් බවක් දකින්නට නොලැබේද ඔහු තුල. කෙලෙස් පීඩා නැද්ද ඔහු තුල. එක්වීමකුත් නැද්ද ඔහු තුල. නිකෙලෙස් බමුණු ඔහුමය. මේ බ්‍රාහ්මණ කියලා පාවිච්චි කරන්නේ පින්වතුනි නිකෙලෙස් කියන අදහස. සම්පූර්ණයෙන් පිරිසිදුයි කියන අදහස. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කිසි කෙනෙක් එතෙර ගැන හෝ මෙතර ගැන හෝ මම මගේ කියන බන්ධනයකින් තොර නම් කිව්ව කෙලෙස් මොකුත් නැහැනේ. කෙලෙස් මොකුත් නැති නිසා තමයි අර මම මගේ කියන කිසිම බන්ධනය ඇත්තේ නැත්තේ. මේ බන්ධන හැම එකකින්ම නිදහස් වෙලා නම් ඉන්නේ. වී තද්දරං කෙලෙස් පීඩා නැත්තම් ඒ හිත ඇතුලේ. විසංයුත්තං කෙලෙස් එක්ක එක්වීමකුත් නැත්තම්. කෙලෙස් පීඩා නැති කෙලෙස් එක්ක එකතු වීමක් නැති මම මගේ කියලා කිසිම දෙයක් අල්ලා නොගත් ආන්ගේ මුනිවරයාට කියනවා බ්‍රාහ්මණ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච කෙනා කියලා. ඇත්තෙම පින්වතුනි අපි සරණ ගියපු අපේ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියලා කියන්නේ එසේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච උත්තමයෙක්. ඊළඟට
අපි සරණ ගියපු ශ්‍රාවක මහා සංගරුවන කියලා කියන්නේ එසේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්චි උත්තමයෝ. අපි ගත්තොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ආදී ඒ උතුම් රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා නිදහස් වීම නිසා. ඒ නිදහස් වීම උන්වහන්සේලා ලැබුවේ කොහොමද? බුදුරජාන් වහන්සේ ඒ ගැන මෙන්න මෙහෙමයි වදාළේ. ජායින් විරජමාසීනං කතකිච්ඡං අනාසවං උත්තමත්තං අනුපත්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං දෙහෙන් වඩනා සිතින් සිටිනා කෙලෙස් දුහවිලි නැතිව සිටිනා වැඩිය යුතු මඟ වඩා සිටිනා සියලු කෙලෙසුන් නැතිව සිටිනා උතුම් අරහත් බවට පත් වූ ඔහුට මම බමුණාය පවසමි. ඇත්තටම ශ්‍රේෂ්ඨයා, ඇත්තටම බ්‍රාහ්මණයා කියලා කියන්නේ කාටද? ජායින් තමන්ගේ අකුසල් දුරු කරලා කුසල් වැඩිම පිණිස මහන්සි ගන්නවා නම් කෙනෙක්, ධ්‍යාන වඩනවා නම් කෙනෙක්, ආන් ඒ කෙනාට තමයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. විරජමාසීනං කෙලෙස් දූවිල්ලක් නැත්තම්. කෙලෙස් දූවිලි කියලා කියන්නේ මොනවද? මොනවද පින්වතුනි කෙලෙස් නැමැති දූවිලි? රාගය කියන්නේ ක්ලේශ දූවිල්ලයි. තරහ කියලා කියන්නේ ක්ලේශ දූවිල්ලයි. භය කියලා කියන්නේ ක්ලේශ දූවිල්ලයි. මෝහය කියලා කියන්නේ ක්ලේශ දූවිල්ලයි. මේ කෙලෙස් දූවිලි මොකුත්ම නැත්තම් ඊනකට කත කිච්ඡං වැඩිය යුතු නිවන් මඟ වඩා අවසන් නම්, වැඩිය යුතු නිවන් මඟ වැඩුවා කියලා කියන්නේ කුමක්ද නිවන් මඟ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වඩා නිම කළා නම් අනාසවන් ආශ්‍රව මුකුත් නැත්තම්, කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව මුකුත් නැත්තම් අන්නේ අනාශ්‍රව භාවයට පත්වෙච්චි උත්තමත්තං අනුපත්තං උතුම්ම තැනට පැමිණිච්ච කෙනා. උතුම්ම තැන කියලා කියන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේ දේශනා කළා යාවතා භික්කවේ සත්තා වාසා. මහණෙනි, සත්වයෝ වාසය කරන යම්තාක් තැන් ඇද්ද මේ ලෝකේ, යාවතා භවග්ගං යන්තාක් භවග්‍රයෝ ඇද්ද, ඒතේ සෙට්ටා ඒතේ අග්ගා ලෝකස්මින්. ඒ සියල්ලටම අග්‍රව ශ්‍රේෂ්ඨව වැඩ ඉන්නේ යදිදං අරහන්තු රහතුන්ය. උත්තමත්වය කියලා කියන්නේ මොකද්ද? නිවනටපත් වූ රහතුන්. උත්තමත්තං අනුපත්තං උත්තම අර්ථයට පැමිණි කෙනාටයි බ්‍රාහ්මණ කියලා කියන්නේ, ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ. එහෙම ශ්‍රේෂ්ඨයෝ බිහි කලේ මේ ලෝකයට සීල තේජස් ඇති, ගුණ තේජස් ඇති, ප්‍රඥා තේජස් ඇති, පුණ්‍ය තේජස් ඇති, ධර්ම තේජස් ඇති මහා තේජාන්විත වූ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඒ බුදුරජාණන් වහන්සේගේ තේජස හරි ලස්සනට දැනුණා. එක අවස්ථාවක අපේ ආනන්ද මහතෙරුන් වහන්සේට එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මිගාරමාතු ප්‍රාසාද කියන පූර්වාරාමේ. වස් කාලේ අවසන් වෙලා මහා පවාරණය දවස එළඹිලා තිබුණා. එදා මේ වස් අවසන් වීම හේතු කරගෙන පසේ නදී කෝසල මහා රජුරුවෝ සුවඳ මල් අරගෙන බුදුරජාන් වහන්සේ බැහැ දකින්න පූර්වාරාමයට ආවා. එදා විශේෂයි, රජුරුවෝ සරුවාභරණයෙන්ම සැරසිලා ඔටුන්න දාලා, ඊට පස්සේ අනිකුත් සියලු ආභරණ දාලා රජුරුවෝ හරිම රාජ අලංකාරයෙන් හැඩ වෙලා ආවේ. රජුරුවන්ගේ පිරිවරක් හිටියා. පිරිවරත් ඒ සියලු අලංකාරයන්ගෙන් සැරසිලා. ඉතින් රජතුමා ඒ රාජ තේජසින් බැබලී 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 මේ ඉස්සරහට එනවා. පේනවා දැන් පූර්වාරාමේ පැත්තට එනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට පේනවා. ඊට පස්සේ ওই වෙලාවෙම පේනවා ඒ
පූර්වාරාමයේ අවට වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ අතරේ කාළුදායි කියන උතුම් මහරහතන් වහන්සේ ඊටාම මේ සුන්දර ස්වභාවයකින් යුක්තව ධ්‍යාන භාවනාවකින් වැඩ ඉන්නවා. හෙල්ලෙන්නේ නැතුව වැඩ ඉන්නවා. හරි ලස්සනයි. මොකද මේ කාළුදායි මහරහතන් වහන්සේ කියලා කියන්නේ රත්තරන් පාට ශරීරයක් තිබුණු කෙනෙක්. ශරීර පැහැය රන් පැහැයට සමානයි. ඉතින් එහෙම ලස්සන රූපයක් තියෙන උත්තමේ අර ධ්‍යාන භාවනාවට සංවැදිලා ශාන්ත විද්දි කොහොම ලස්සනක් තියෙන්නේ නැද්ද? ඉතින් ඒ උත්තමයන් වහන්සේ එතන පළඟ බැඳගෙන වාඩි වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකත් දකිනවා. පූර්වාරාමේ ධම්සභා මණ්ඩපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ හැරිලා බලනකොට බුදුරජාණන් වහන්සේ හැමෝටම වඩා බබලනවා පේනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට පේනවා ඒ වෙලාව මේ සිදුවීම සිද්ධ වෙන වෙලාව ඉර බැහැගෙන යනවා. එක පැත්තකින් හඳ නැගීගෙන එනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කොහොම දේවල් දිහා බලාගෙන තථාගත බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මොහොත මුළු පරිසරයේම ලස්සන දේවල් දකින්න ලැබෙන වෙලාවක්. ස්වාමීනි මේ වෙලාවේ බොහෝ බැබලීම් තියෙනවා. එක පැතකින් මේ සූර්ය මණ්ඩලයේ වැහැගෙන යන නිසා ස්වාමීනි ඒ ඉර එක පැත්තකින් බබලනවා. අනෙක් පැත්තෙන් ස්වාමීනි හඳ මණ්ඩල නැගීගෙන නිසා අනෙක් පස බබලනවා හඳෙන්. රජ්ජුරුවෝ සරු ආභරණයෙන් පැළඳිලා මේ පැත්තට එනවා. ස්වාමීනි රජ්ජුරුවෝ ඇතුළු පිරිස නිසා ඒ පැත්ත බබලනවා. අර රුක්සෙවනේ අපේ කාළුදායි මහා තෙරුන් වහන්සේ ධ්‍යාන භාවනා කරනවා. ඒ පැත්ත ස්වාමීනි ඒ විදිහට බබලනවා. ස්වාමීනි ඔක්කොටම වඩා බබලන්නේ මේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉන්න මගේ තථාගත රහත් සම්මා සම්බුදුරජාන් වහන්සේමයි. ඔහොම කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දය ඒක එහෙම තමයි. ඉර බබලන්නේ දහවලට විතරයි. හඳ බබලන්නේ රාත්‍රියටයි. රජෙක් බබලන්නේ සර්වාභරණයෙන් සැරසිච්චි වෙලාවට පමණයි. රහතුන් වුණත් බබලන්නේ පිරිසෙන් වෙන් වෙලා සමාපatti සුවයෙන් වැඩ ඉන්න වෙලාවටයි. එනමුත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්දේනි දිවාරය දෙකේම පස්සාකාර තේජසකින් බබලනවා. ආනන්දේනි තථාගතයන් වහන්සේ හැම කල්හි සීල තේජසින් බබලන්නේය. ගුණ තේජසින් බබලන්නේය. ප්‍රඥා තේජසින් බබලන්නේය. පුණ්‍ය තේජසින් බබලන්නේය. ධර්ම තේජසින් බබලන්නේය කියලා වදාරලා බුදුරජාන් වහන්සේ මෙන්න මේ ලස්සන ගාථාව දිවාතපති ආදිච්චෝ රත්තිං ආභාති චන්දිමා සන්නද්ධෝ කත්තියෝ තපති ජායේ තපති බ්‍රාහ්මනෝ අත සබ්බ මහෝ රත්තිං බුද්ධෝ තපති තේජසා දවල් කලට හිරු බබලයි රැයෙහිනගේ සඳු බබලයි අබරණයින් සැරසුන විට රජුන්නෙම නිසා බබලයි දෙහෙන් සමවතෙහි සිටි විට රහතුන් එනිසා බබලයි එනමුදු දිවරෑ දෙකෙහිම බුදුරජ තේජසින් දිලෙයි. බුදුරජාණන් වහන්සේ තමයි දිවාරෑ දෙකේම තේජසින් බැබළුනේ. අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජයන් අතරට වැඩම කළාම
සියලු බ්‍රහ්මයෝ පරදවා බබලනවා. දෙව්ලොවේ දෙවියන් අතරට වැඩම කළාම බුදුරජාන් වහන්සේ සියලු දෙවියෝ පරදවා බබලනවා. බුදුරජාණන් වහන්සේට වඩා සීලයෙන් වැඩි කෙනෙක් මේ ලෝකේ තවත් ඇත්තේ නැහැ. වඩා වැඩි කෙනෙක් තබා බුදුරජාණන් වහන්සේගේ සීල ගුණයට සමාන සීලයක්වත් මේ ලෝකේ වෙන කෙනෙකුට නැහැ. බුදුරජුන්ට තියෙන්නේ අසම සම සීලය. ඒ සිල් තෙද පරදවන්ට වෙනත් සිල් තෙදක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සීලය කියලා කියන්නේ පින්වතුනි, ඒ සීලය භාග්‍යතුන් වහන්සේ මහා වෙහෙසකින් රකින්නවා කියලා එකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සීලය ප්‍රകൃතියම රැකෙනවා. ඒ කැඩෙනවා කියලා එකක් වෙන්නේ. එහිම සීල ගුණය. තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරලා කල්පනා කළා, ගුරුවරයෙක් නැතිව සිටීම දුකක්. ඒ මම මා උදෙසා ගුරුවරයෙක් සොයාගත යුතුයි. ගුරුවරයෙක් විදිහට පුද සත්කාර කරමින් වාසය කරන්න සුදුසු උතුමෙක් මා උදෙසා මේ ලෝකේ තවත් සිටීද? එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් දැක්කා මේ සමස්ත ලෝකය. ඒ ලෝකේ බලනකොට බුදුරජාණන් වහන්සේට දැක ගන්නට ලැබුණේ තමන් වහන්සේට වඩා සීලයෙන්වත් සමාධියෙන්වත් ප්‍රඥාවෙන්වත් විමුක්තියෙන්වත් විමුක්ති ඥාන දර්ශනයෙන්වත් තමන්ට වැඩි කෙනෙක් තබා සමාන කෙනෙක්වත්. එතකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා, එසේනම් මම යම් දහමක් අවබෝධ කළාද ඒ ධර්මය මාගේ ගුරුවරයා කොට ධර්මයට ගරු සත්කාර කරමින් වසන්නෙමි. එහෙම කල්පනා කළා. ඒක බුදුරුන්ගේ ධර්මතාවයක්. සියලු බුදුරජාණන් වහන්සේලා ධර්මයේ ගුරුතන්හි තබාගෙන ධර්මයට සත්කාර කරමින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ සීලය සමාන වෙනවා නම් සමාන වෙන්නේ තවත් බුදු කෙනෙකුට විතරයි. ඊළඟට බුදුරජුන්ගේ ගුණ තේජස. මේ ගුණ තේජස ගැන නම් පින්වතුනේ දේශනාවේ තියෙනවා මෙහෙම. බුද්ධෝපි බුද්ධස්ස බණීය වන්න. බුදුරජාණන් වහන්සේ නමක්ම තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ වර්ණනා කරන්නට පටන් ගනී. කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ. කල්පයක් තිස්සේ ඒ බුදුරජුන් බුදුගුණම කියයි, අන් කිසිවක් නොපවසයි. කීයේත කප්පෝ චිර දීඝ මන්තරේ. දීර්ඝ කාලය ඇවෑමෙන් කල්පය නම් අවසන් වනු ඇත. වන්නෝන කීයේත තථාගතස්ස. තථාගත බුදුරජුන්ගේ බුදුගුණ වෙනුම එසේ අවසන් නොවන්නේය. ආශ්චර්යයි. ඒ තමයි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ තේජස. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා තේජස බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මහරහතන් වහන්සේට, සාරිපුත්තේනි, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ වෙනකොට 80 වෙනි වියේ වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ওই දේශනාව වදාරනකොට ශාස්ත්‍රඥ වහන්සේගේ වයස අවුරුදු 80ට එළඹී තිබුණා පිරිනුවම් පාන සමයේ. සාරිපුත්තේනි, මේ අවස්ථාවේ වුණත් මීටත් වඩා දි รา තිබෙද්දී වුණත් තථාගතයන් වහන්සේගේ සිරුර යමෙක් ඇඳක මේ ගිලන් භාවයට පත් වෙලා ඇඳක හොවා තියෙද්දී වහා වැටෙන නුවණැති ශ්‍රාවකයෝ 4 දෙනෙක් නොනවත්වා එක දිගට ප්‍රශ්න ඇහුවත් ඒ ප්‍රශ්න ඇසීම අවුරුදු 100ක් තිස්සේ එක දිගට ඇහුවත් ඒ අවුරුදු 100 ඇවෑමින් අර භික්ෂූන් කලුරිය කළාවේ. හැබැයි බුදුරජුන් ප්‍රඥාවෙන් ප්‍රශ්න විසඳීම නම් අවසන් වෙන්නේ නැත. ඒ නිසා සාරිපුත්තේනි, තථාගතයන් වහන්සේ ගැන තමයි කියන්න තියෙන්නේ. මේ ලෝකේ මනා සිහි නුවණින් යුක්තව ප්‍රඥාවෙන්ම වාසය කරන මුනි රජාණන් කියලා. ඊට වඩා ප්‍රඥාවන්තයෙක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ ධර්ම ග්‍රන්ථ තුල වර්ණනා කරන්නේ ප්‍රඥා අහස කියලා. අහසක් වගේ අනන්තයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය තේජස
ඊළඟට බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු ධර්ම තේජස. මේ ධර්ම තේජසේ ආශිර්වාද නේද පින්වතුනි අපි අදට ලබන්නේ. අපි අදට ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ දහම් තේජසයි. ඒකෙන් තමයි අපි අදට සැනසෙන්නේ. ජීවිතයට යම් මේ සන්තාප පීඩා කරදර කංකටොළු එනකොට ධර්මයේ සිහි කර කර නොවේද අපි හිතේ ගිනි නිවාගන්නේ. ධර්ම තේජස. ඉතින් ඒ දහම් තේජස් ඇති මහා තේජස් ඇති බුදුරජාණන් වහන්සේ ළඟට එක අවස්ථාවක පැමිණුණා එක බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයා පැමිණිලා කියනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි මමත් ගිහි ජීවිතය අත්හැරපු කෙනෙක්. ගිහි ජීවිතය අත්හැරපු මට අනික අය පැවිද්දා කියලා කියන්නේ නේ. ඉතින් මේ ඔබ වහන්සේගේ ළඟ මහාන වෙලා ඉන්න අය ගිහි ජීවිතය අත්හැරපු අය මං වගේමනේ. ඔබ වහන්සේ ළඟ ඉන්න අයට පැවිද්දා කියන්නටත් මට පැවිද්දා නොකියන්නත් හේතුව මොකද්ද? ඇයි මේ වෙනසක් කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයාට හරි ලස්සන පිළිතුරක් දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණ මේ ශාසනය තුල පැවිද්දා කියලා කියන්නේ මේ ගිහි ජීවිතය අත්හැරපු පමණකින් නෙවෙයි. පැවිද්දා කියලා කියන්නේ ඇයි? කෙලෙස් කිලුටු බැහැර කරනවා කියන අදහසිනුයි පැවිද්දා කියලා කියන්නේ. ඒ ගැන මෙහිම දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් වදාළා. බාහිත පාපෝති බ්‍රාහ්මනෝ සමචරියා සමනෝති උච්චති පබ්බාජයත්තනෝ මලං තස්මා පබ්බජිතෝති උච්චති පෞසියල්ල බැහැර කරපු නිසා බමුණා කියයි ඔහුට සමචරියාවෙන්ම සිටින නිසා ශ්‍රමණ කියයි ඔහුට සිතේ තිබුණු හැම කෙලෙස්ම මනවින් දුරු කළ නිසාය ඔහුට පැවිද්දා කියන්නේ. බලන්න මේ වචනවලට අර්ථ තියෙනවා. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තුල මේ වචන පාවිච්චි කරාට මේ වචනාර්ථ දැනගෙන හිටියොත් ඒ වචනාර්ථයට අනුරූප ජීවිතයක් ඇති කරගන්න අපිට උත්සුක වෙන්න පුළුවන් නේ. බ්‍රාහ්මණ ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ නිකන් වචනයක් නෙමෙයි. බාහිත පාපෝ පව් බැහැර කරපු නිසා තමයි ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ. මේ පව් කන්දරාවක් ජීවිතය ඇතුලේ තියාගෙන බ්‍රාහ්මණ කියන නම විතරක් ආමන්ත්‍රණය කළ පමණින් එයා බ්‍රාහ්මණ වෙන්නේ නැහැ. එයා ශ්‍රේෂ්ඨ වෙන්නෙත් නැහැ. ශ්‍රේෂ්ඨය කියලා කියන්නේ ඇයි? පව් බැහැර කරලා නිසා. බාහිත පාපෝ පව් බැහැර කළා. ඒ නිසා ශ්‍රේෂ්ඨයා. සමචරියා සමනෝති උච්චති. ශ්‍රමණ කියලා කියන්නේ නිකන් හුදෙක් වචනයක් නෙමෙයි. සමචරියාවේ හැසිරෙච්ච නිසා. කයින් සුචරිතේ හැසිරෙන නිසා. වචනයෙන් සුචරිතේ හැසිරෙන නිසා. මනසින් සුචරිතේ හැසිරෙන නිසා කියනවා ශ්‍රමණ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා මහණෙනි යම් කිසි කෙනෙක් කයින් ප්‍රාණඝාත නොකරයිද, කය මුල් කරගෙන සොරකමේ නොයෙදෙයිද, කය මුල් කරගෙන සල්ලාලකම් නොකරයිද, හෙතෙමේ කාය මුනිය, කයින් මුනිවරයෙක්. මහණෙනි යම් කිසි කෙනෙක් වචනයෙන් බොරු නොකියයිද, වචනයෙන් කේලාම් නොකියයිද, වචනයෙන් පරුස වචන නොපවසයිද, වචනයෙන් හිස් කතාවෙන් කල් නොගෙවයිද, ඔහු වචී මුනි, වචනයෙන් මුනිවරයෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් කිසි කෙනෙක් මේ මනසින් අභිජ්ජා අනුන්ගේ දේට ගොඩාක් ලෝභ නොකරයිද, අභ්‍යාපාද අනුන් ගැන බොහෝ නොකිපෙයිද, ඊළඟට මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවේද, එපමණකින් ඔහු මනෝමුනි, මනසින් මුනිවරයෙක්. එතකොට බලන්න එහෙම මේ ජීවිතය ඇතුලේ උපදව ගන්න ගුණයක් නිසා තමයි මේ ලස්සන වචන පාවිච්චි කරන්නේ.
නමුත් වර්තමාන වෙනකොට නම් ඉතින් ඒවා හුදෙක් කොහේ වචන විදිහට පාවිච්චි වෙනවා. ඇයි පැවිද්දා කියලා කියන්නේ පබ්බජ්ජ යත්තනෝ මලං තමන් ගාව තිබුණු හැම ක්ලේශයක්ම දුරු කරන හින්දා තමයි පැවිද්දා කියලා කියන්නේ. කෙලෙස් දුරු කරනවා. හිතේ රාගය, ද්වේෂය, මෝහය, නොයෙක් ලාමක අකුසල්, ඉරිසියා, කුහකකම් මේ කිලිටි දුරු කර කර වාසය කරනවා. කිලිටි දුරු කරන නිසා, කිලිටි බැහැර කරන නිසා, තමන් ළඟ කිලිටි තියාගන්නේ නැති නිසා කියනවා පැවිද්දා කියලා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම පින්වතුනි අපට අපේ ජීවිතයේ ඉගෙන ගන්නට ලැබෙන්නේ මහා තේජස් ඇති බුදුරජාණන් වහන්සේ නිසාමයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් එක්ක තමයි මේ අතිශය සොඳුරු කාරණා අපි කොයි කාටත් ඉගෙන ගන්නට අවකාශ ලැබෙන්නේ. නැත්තම් මේ සංසාර ගමනේ යන සත්වයා මහා අන්ධකාරයගෙන යන්නේ. ඒ අඳුරනේ අවිද්‍යාව කියන්නේ. මහා අඳුරක්. ඊට වඩා අඳුරක් නැහැ. මහා අනතුරක් අවිද්‍යාව කියලා කියන්නේ. ඊට වඩා අනතුරක් නැහැ. එක අවස්ථාවක ඔය ගිජ්ජකූටේ හරහා ඒ කාලේ තිබිලා තියෙන පාරවල් දැන් මේ කාලේ වෙනකොට ඒ පාරවල් වෙනස් වෙලානේ. අද අපි ගිජ්ජකූට පර්වතයේ නැගීම පිණිස මේ රජගහනුවර පහළින්මනේ යන්නේ. ඒ කාලේ ඔය ගිජ්ජකූට මේ පර්වතයේ ඉඳලා වෙන පර්වත වලට යන්න නොයෙක් පාරවල් තිබිලා තියෙනවා. මේ ගිජ්ජකූට පර්වතයේ හරහා තිබිලා තියෙනවා පින්වතුනි පටිභාන කූට කියලා තැනකට යන්න පොඩි පටු පාරක්. දවසක් බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලා මේ පටිභාන කූටේට වැඩම කරන්න ඕන පිටත් වුණා. පිටත් වෙද්දී දැන් පරිස්සමින් යන්න ඕන ගමනක්. මොකද එහා පැත්තේ ප්‍රපාතේ. බොහොම දරුණු ප්‍රපාතයක් තිබුණා. එතනින් එක භික්ෂුවක් කිව්වා පරිස්සමින් ආයතනතුල වඩින්න මෙතන ප්‍රපාතේ කියලා. එතකොට මේ ප්‍රපාතේ ගාවින් දැන් ඇතැම් භික්ෂුන් අර උස තැන් වලට බයයිනේ. පින්වතුන්ලාගේ අතරින් ඇති එහෙම අය. ඒ කියන්නේ උස තැනකට ගියාට පස්සේ ඇඟට කලන්තේ දාන බය එන අය නේද? මේක එක්කෙනාට තියෙනවනේ එහෙම ස්වභාවනේ. එතකොට මේ උඩ තැනින් යනකොට ඇතැම් භික්ෂුන් හොඳටම බය වුණා. දැන් අනිත් පැත්තට ඇඟ නවාගෙන පරිස්සමින් කොහොම හරි මෙතනින් වැටෙන්නේ නැතුව ගියා. ගිහිල්ලා ඒ ප්‍රපාත කොටසේ අවසන් වුණාට පස්සේ භික්ෂුන් දාඩිය දාලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි පුදුම දරුණු ප්‍රපාතයක් නේ. මේ බඳු ප්‍රපාත ස්වාමීනි මේ ලෝකේ තවත් තිබේද කියලා ඇහුවා. ඒ කාලේ මේ භික්ෂුන්ට ලොකු පරාසයක් ගැන දැක්මක් නැහැනේ. දැන් අදනේ මේ අන්තර්ජාල ක්‍රමෙත් එක්ක මේ ලෝකේ ගොඩාක් දේවල් අපි දකින්නේ නේ. ඉතින් භික්ෂුන් එහෙම හැමෝම දන්නේ. එහෙම ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව මීට වඩා අතිශයින්ම දරුණු බොහෝ දරුණු ප්‍රපාතයක් තිබේ. ඒ ප්‍රපාතේ නම් කුමක්ද? ඒ ප්‍රපාතය අවිද්‍යාවයි. භික්ෂුව යමෙක් දුක්ඛාරය සත්‍ය දන්නේ නැත්නම් දුක්ඛ සමුදයාරය සත්‍ය දන්නේ නැත්නම් දුක්ඛ නිරෝධාරය සත්‍ය දන්නේ නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍ය දන්නේ නැත්නම් එයාගේ ජීවිතයට කියන්න පුළුවන් මීට වඩා ප්‍රපාතයක්. ඇයි භික්ෂුව මේ ප්‍රපාතයෙන් කෙනෙක් ඇදගෙන වැටුනොත් එක්කෝ මාරාන්තික වේදනා හටගනී. මරණාසන්න වෙයි. එක්කෝ මැරෙයි. ඔච්චරයි. හැබැයි අවිද්‍යාව කියන ප්‍රපාතේ සහිත වීම නිසා මේ සත්වයා තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය, අසුර නිකාය මේක ඉක්මවා ගන්නට බැරුව ඉන්නවා. අවිද්‍යාව හේතු කරගෙන. ඒ නිසා ඇත්තටම ජීවිතයට දරුණු ප්‍රපාතය කියලා කියන්න තියෙන්නේ අවිද්‍යාවටයි. ඉතින් අවිද්‍යා සහගත සාංශාරික ගමනක අපි මොකුත් නොදැන පටලැවි ඉන්නකොට තථාගත බුදුරජාණන් වහන්සේ කියන ලෝකයේම එළිය කරන මහා ඉරු මණ්ඩල බඳු, ලෝකයේම එළිය කරන මහා ආලෝකයේ බඳු, ලෝකයේම ඒකාලෝක කරවන මහා ප්‍රභාස්වර භාවයේ බඳු, ලෝකයේම දකින මහා ඇසක් බඳු
ශාස්ත්‍රූන් වහන්සේ පහළ වීම නිසා තමයි අපිට මේ සියල්ල දැක ගන්න ලැබුණේ. ඉතින් ඒ තථාගත අරහත් ගෞතම නම් වූ මහා සිල් තෙද ඇති, මහා ගුණ තෙද ඇති, මහා ප්‍රඥා තෙද ඇති, මහා පුණ්‍ය තෙද ඇති, මහා ධර්ම තෙද ඇති, තේජස් ගුණයෙන් දිවරෑ දෙකේ බබලන බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ බුදුරජාණන් වහන්සේව මමත් ජීවිතයේ තිබෙන තුරාම හදවතින්ම සරණ යනවා කියන අදහස අපි ඇති කර ගනිමු. සාදු සාදු සාදු. රැස් කළා වූ දාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ දිව්‍ය සැපින් දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවිවරු නොවඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. ගුරු දේවයන් වහන්සේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් මීට වර්ෂයකට ඉහතදී මිය පරලොවයන්ට යෙදුනා වූ පින්වත් කේ ගුණවති මෑණියන්ට අනුමෝදන් වෙත්වා. මේ මෑණියන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සුඛී සුවපත් භාවයටම පත්වෙත්වා. මිය පරලොවයන්ට යෙදුණු පින්වත් දීනියල් නෝනා මෑණියන්ට, පෑලිස් සිල්වා පියාණන්ට, මොරටුවගේ ඇලඩින් පියාණන්ට, මොරටුවගේ විජේපාල මහත්මයාට සහ මොරටුවගේ මාලනී මහත්මිය ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාති සමූහයා හට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සුඛී සුවපත් භාවයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න මේ ධර්ම දානමය පින ඒකාන්ත වශයෙන් ආශිර්වාදයක් වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් සචින්තා සිල්වා දියණියට, චතුරංග වීරසිංහ පුතාට, අමිල සිල්වා පුතාට සහ චතුරිකා අමරසිංහ දියණියට සියලුම පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු සෙත ශාන්තිය යහපත අභිවෘද්ධියම සැලසේවා. අද ධර්ම දානයන් සිදු කරනු ලබන නොම්බර 43 බෝගම්බර මහනුවර යන ලිපිනේ පදිංචි පින්වත් මොරටුවගේ කුමුදුනී සිල්වා බාල දියණියට, ඒ වගේම ඩීපිය සිරි සිල්වා පුතණුවන්ට මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. තම තමන්ගේ ජීවිතවල රැකිරක්ෂා ව්‍යාපාර ආදී ඒ සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා, දියුණුවට පත්වෙත්වා. ඊළඟට තම තමන්ගේ පවුල්වල දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, වැඩෙත්වා. පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇතනම් පින්වතුන්ලගේ ජීවිතවල සියල්ලම දුරින්ම දුර වෙලා පින්වතුන්ලාට සැනසille ජීවිත ගත කරන්නට අවකාශ සැදෙත්වා. කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව තමන්ගේ ජීවිතයට සුවසේ පින් කර ගන්නට ලැබේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්න අවකාශ ලැබේවා. ධර්ම දානයේ සිදු කළ පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා රූප වාහිනිය සහ ලක්කිරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සැමටත්, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.